අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අද දවසේ අපේ Facebook පිටුව ඒ වගේම අපේ නමෙන් ජනගත කරන්නට යෙදුණු YouTube නාලිකාව ඔස්සේ අද ඔබට සජීවීව ඔබේම ධර්ම ගැටලු ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරමින් ඔබට අවශ්‍ය වෙන මං හිතන්නේ බොහෝ පිරිසක් අපිට මැසේජ් වලින් ඒ වගේම අපේ Facebook පිටුවට බොහෝ පිරිසක් කමෙන්ට් යොමු කරලා තිබුණා ඔවුන්ගේ ධර්ම ගැටලු සාකච්ඡා කරන සදහම් වැඩසටහනක් ආරම්භ කරන්න කියලා. ඒ අනුව තමයි අද අපි මේ තාක්ෂණයත් එක්ක විශේෂයෙන් අද මේ ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන තමයි මේ වැඩසටහන අපි ආරම්භ කරන්නේ. ඉතින් අපි ඉදිරියේ මම හිතන්නේ අද ඔබට සජීවීව සම්බන්ධ වීමේ පුංචි අපහසුතාවයක් තියෙනවා. ඉතින් තව පුංචි තාක්ෂණික උපකරණ කීපයක් එකතු කරගෙන අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිවල ඔබට සජීවීව ඔබේ තියෙන දහම් ගැටලු ප්‍රශ්න යොමු කරමින් මේ වැඩසටහන අපි ඉදිරියට අරගෙන යන්න අපි සැලසුම් කරනවා. ඉතින් අපි ඊයේ රාත්‍රී පුංචි කෙටි දැනුම් දීමක් අපේ Facebook පිටුව ඔස්සේ ඔබට සිදු කරා. ඔබේ ධර්ම ගැටලු ප්‍රශ්න කමෙන්ට් කරන්න. ඒ කමෙන්ට් වල තියෙන ප්‍රශ්න ඇසුරෙන් අද දවසේ මේ ධර්ම සාකච්ඡාව සිදු කරනවා කියලා. ඉතින් ඒ අනුව බොහෝ පිරිසකගේ ඒ ප්‍රශ්න අපිට යොමු වෙලා තිබුණා. ඉතින් මේ ප්‍රශ්න ඇසුරෙන් තමයි අද අපි මේ ධර්ම සාකච්ඡාව කරන්න විශේෂයෙන්ම සැලසුම් කරලා තියෙන්නේ. ඒත් එක්කම අපි ඔබට දැනුම් දෙන්නට ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ වෙනකොට බොහෝ පිරිසක් මං හිතන්නේ මේ වැඩසටහන අපිට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සජීවීව ඔබේ ධර්ම ගැටලු සාකච්ඡා කරමින් සිදු කරන්න වර්තමානයේ තියෙන තාක්ෂණයත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් අපේ නමෙන් ගලිගමේ ඥානදීප තේරෝ කියන නමෙන් මීට වසර ගණනාවකට පෙර ආරම්භ කරන්නට යෙදුණු Facebook පිටුව ඇත්තෙම මේ වෙනකොට ලක්ෂ 6මාරකට ආසන්න සැදැහැවතුන් පිරිසක්, කල්යාණ මිත්‍රයන් පිරිසක් ලෝකේ පුරාම එකතු වෙලා සිටිනවා. ඒ වගේම හරියටම අවුරුද්දකුත් මාස 2-3කට පෙර අලුතෙන් ආරම්භ කරන්නට යෙදුණු YouTube නාලිකාව තුළ මේ වෙනකොට 85000කට අධික පිරිසක් සබ්ස්ක්‍රයිබ් වෙලා ඒ YouTube නාලිකාවත් එක්ක සජීවීව එකතු වෙලා ධර්මයේ ශ්‍රවණය කරන පිරිසක් අපි වටා එකතු වෙලා ඉන්නවා. ඒත් එක්ක ඔබ කවුරුත් දන්නවා කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ අපි සිදු කරන දහම් වැඩසටහන් ඒ වැඩසටහන් එක්ක විශාල පිරිසක් ලක්වාසී ලෝවාසී පිරිසක් එකතු වෙනවා. ඉතින් ඒ නිසා මේ සදහැවතුන් එකතු කරගෙන අපිට ඔබේ ප්‍රශ්න ධර්ම ගැටලු සාකච්ඡා කරමින් මේ වැඩසටහන බොහෝ පිරිසකට යහපතක් ඇති වෙන විදිහට ධර්මයේ ඔබට ලැබෙන විදිහේ වැඩසටහනක් හැටියට අපි සිදු කරන්න සැලසුම් කරනවා. පින්වතුනි, අපි අද දවසේ ඔබේම ප්‍රශ්න ගැටලු ඇසුරෙන් ඔබ ඒවලා තියෙන ප්‍රශ්න එකින් එක අරගෙන අපි කාල වේලාවත් එක්ක මේ ධර්ම සාකච්ඡාව සිදු කරන්න සැලසුම් කරනවා. ඉතින් විශේෂයෙන් එක ප්‍රශ්නයක් අපි තෝරගන්නවා. පසුතැවිලි වීම තුළ තව දුරටත් පව් රැස්වීමක් සිදු වෙනවද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. හේවා විතාන කියලා මහත්මියක් තමයි මේ ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ. පසුතැවිලි වීම. පින්වතුනි, පසුතැවීම උද්දච්ච කුක්කුච්ච මේක අකුසලයක්. උද්දච්ච කියන්නේ හිත විසිරෙනවා, කුක්කුච්ච කියන්නේ පසුතැවෙනවා. ඔබ අහලා ඇති පංච නීවරණ ගැන. බුදුරජාණන් වහන්සේ මේ පංච නීවරණ විස්තර කරේ මහණෙනි, පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක් කියනවා. අකුසල රාශියක් කියනවා. අකුසල රාශි කියලා සංයුත්ත නිකායේ පංච නීවරණ විස්තර කරපු දේශනාවක් බුදුරජාණන් වහන්සේගේ සඳහන් වෙනවා. ඒකේ බුදුහාඳුරෝ විස්තර කරනවා මහණෙනි, පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. හැම වෙලාවෙම
අපේ හිත පවතින්නේ මෙන්න මේ පංච නීවරණත් එක්ක. පංච නීවරණ යම් මොහොතක යටපත් වෙච්ච වෙලාවක් තියෙනවා නම් ඒ තමයි සමාධියකට හිතපත් වෙච්ච වෙලාව. ඔබ භාවනා කරලා සමත භාවනාව තුළ යම් කිසි සමාධි මට්ටමක් උපදවාගෙන සමාධියකින් ඉන්නවා නම් අන්නේ සමාධි මොහොත තමයි ඔබේ පංච නීවරණ යටපත් වෙච්ච වෙලාව. එහෙමනම් අනිත් හැම වෙලාවෙම අපි මේ කාම අරමුණු ගැන පංච කාමයන් ගැන සිහි කර කර ඉන්නේ. කාමච්ඡන්දේ. ඊළඟට හිත දුවනවා ව්‍යාපාදේ, තරහව, කේන්තිය, වෛරය, අමනාපකම්, ඇතිවෙච්ච ප්‍රශ්න, ඒවා එක්ක හිත ඇතුලෙන් ගැටි ගැටි ඉන්නවා. ඒවා අකුසල්. ඊළඟට නිදිමත, කම්මැලි ගතිය, කුසල් වඩන්න තියෙන අකමැත්ත. දැන් බණක් අහන්න කියපුවාම අනේ බෑ පස්සේ අහනවා. කම්මැලි කියනවා. භාවනා කරන්න අයියෝ අද බෑ කියනවා. අද නෙවෙයි හෙටයි කියනවා. අර බාලගිරි දෝෂේ වගේ එකක් කියනවා. එතකොට මේ වගේ කුසල් වඩන්න තියෙන අකමැත්ත, ඒක තීන මිද්දේ, අලසකම, කම්මැලිකම, අකුසලයක්. ඊළඟට උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියන්නේ හිතේ විසිරීම. ඒ හිත විසිරෙනකොට පසුතැවෙනවා. ඒ විසිරෙන්නේ අපේ යම් යම් අකුසල්, අපෙන් වෙච්ච වැරදි, ඒවා ඔස්සේ හිත විසිරෙනවා. දැන් ඒකයි බුදුහාඳුරෝ පෙන්නන්නේ මහණෙනි භාවනා කරන කෙනා සීලේ පිරිසිදුව තියාගෙන භාවනා වඩන්නට ඕනේ. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංසෝ. සීලෙන් දියුණු කරගන්න සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධි පරිභාවිතම් පඤ්ඤම් මහත්ඵලෝ හෝති මහානිසංසෝ. ඒ සමාධිය තුල පිහිටලා වඩන ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්ඡති. ප්‍රඥාවෙන් දියුණු වෙන හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා. එතකොට ඕක තමයි පිළිවෙල. සීල, සමාධි, ප්‍රඥා හැටියට ක්‍රමානුකූලව වැඩෙන්නේ. සීලේ පිරිසිදු නැත්නම්, ඒ කියන්නේ අපේ අඩුපාඩු, ප්‍රශ්න, කේන්ති ගිහිලා, තරහා ගිහිලා වෙච්ච වැරදි, ඒවා හිතට භාවනා කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් මතක් වෙනවා, පසුතැවෙනවා. ඇස් දෙක පියාගත්තට පස්සේ චිත්‍රපටි පේනවා වගේ මේ අරමුණු සිහි වෙනවා. හිතට ගලාගෙන එනවා. එතකොට භාවනාවක හිත වඩා ගන්න අපහසුයි. බොහෝ දෙනෙක් භාවනා කරනවා. අනිත් අයට පේන්න පුළුවන් අනේ මෙයා භාවනා කරනවා. අන්න භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා ඉන්නවා. ඇස් පියාගෙන ඉන්නවා. පැය භාගයක් හිටියා, පැයක් හිටියා. හැබැයි එයාගේ හිත දන්නවා. එයා ඇස් පියාගත්ත වෙලේ ඉඳන් අර හිතට වද දෙන, හිත විසිරෙන තමන්ගේ අඩුපාඩුම තමන්ගේ හිතට වද දෙනවා. ඒ නිසා ඒ පසුතැවෙන දේවල් නැවත නැවත සිහි කරනවා කියන්නේ ඒක තවත් බලවත් වෙනවා. උද්දච්ච කුක්කුච්ච. හිතේ විසිරීමත් එක්කමයි පසුතැවීම ඇති වෙන්නේ. පසුතැවෙන්න වෙන්නේ ආයෙමත් හිත විසිරෙනවා. එතකොට මේ දෙක එකට බැඳීගෙන යනවා. දැන් ඔබ පසුතැවෙන්න යම් හේතුවක් නිසා තව තවත් හිතේ විසිරීම, විපිලිසර භාවය වැඩි වෙනවා මිසක් අඩුවීමක් වෙන්නේ නැහැ. ඒවා අකුසල්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මෙන්න මේ පංච නීවරණ යටපත් කරගන්න නම් ප්‍රධාන වශයෙන් අපේ ජීවිතවල, දැන් ඔබ හිතන්න මේ ප්‍රශ්නය අහපු කෙනා ඒ විතරක් නෙමෙයි හැමෝටම, මේ බණහන හැමෝටම, මේක අහපු එක්කෙනෙකුට විතරක් නෙමෙයි හැමෝටම අදාළ ප්‍රායෝගික දෙයක්. අපි කාගේ ජීවිතේ පසුතැවෙන්න ඕන දේවල්, වැරදිච්ච දේවල්, ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි අපරාධේ, එහෙම නොවුනා නම් හොඳයි කියලා හිතෙන දේවල් ඕන තරම් තියෙන්න පුළුවන්. එතකොට පින්වතුනි, එවැනි දේවල් හිතට වද දෙනවා නම් අපි ඒ නිසා තමයි සීලේක පිහිටන්නේ. සීලේක පිහිටියට පස්සේ හිතන්න මන් දැන් සිල්වත්. ඒ පරණ වැරදි, පරණ කුණු ගොඩවල් ඕවා එකක්වත් දැන් මට අදාළ නැහැ. මන් දැන් සිල්වත්. අර පරණ දේවල් ඔක්කොම හිතෙන් අමතක කරන්න. පසුතැවෙන දේවල් සිහි කර කර පසුතැවෙන්න එපා. අකුසල් බලවත් වෙනවා. සමහර වෙලාවට පුංචි වැරද්දක්, ඔබෙන් වෙච්ච පුංචි වැරද්දක් වෙන්න පුළුවන්. ඒ පුංචි වැරද්ද ඔබ හිතන්න ඒක බලවත් වෙලා මරණ මංචකේ ඒකම ඔබව අපාය උපද්දවන්නත් පුළුවන්.
ඒ නිසා ඒ වැරද්ද එතනින්ම අතහරින්න. ඔබට තේරුම් ගන්න මං තව කාරණා කීපයක් උදාහරණ වලින් පෙන්නන්නම්. මං හිතන්නේ මේ ප්‍රශ්නේ මම මුලින්ම ගත්තේ ඊටාම වැදගත් හැමෝටම ඊටාම වැදගත් ප්‍රශ්නයක්. ඒ තමයි දැන් නිකන් ඔබ හිතන්න. අඟුලිමාල හාමුදුරුවෝ ගැන හිතන්න. පසුතැවෙනවා නම් කොච්චර පසුතැවෙන්න ඕන කාරණා ජීවිතේ තිබ්බද? අයියෝ මම මෙහෙම කරා කියලා අර ආපස්සට බලලා කොච්චරනම් ජීවිතේ පසුතැවි ඉන්න ඕන දේවල් කොච්චර තිබ්බද? මොකද උන්වහන්සේටත් සාමාන්‍ය මිනිස්සෙක්නේ. උන්වහන්සේටත් ජීවිතේ මං අලුතෙන් ඉපදුනා කියලා පටන් ගන්න උත්සාහ කරත් ඒවා ඇස් පියාගත්තාම භාවනා කරන්න හදනකොට මතක් වෙනවා. මිනිස්සු මරපු හැටි, මිනිස්සු විලාප දීපු හැටි, අනේ මාව මරන්න එපා කියලා මිනිස්සු කෑ ගහපු හැටි, ඇගිලි කපාගත්ත හැටි ඕවා මතක් වෙනවා. හැබැයි උන්වහන්සේට පුළුවන් වුණා සීලේක පිහිටලා පුංචි සතෙක්වත් අද ඉඳන් මරන්නේ මම පුංචි සතෙක්වත් මරන්නේ කියලා බුද්ධ ශාසනයට ආපු දවසේ ඉඳන් පුදුමාකාර සිල්වත්කම ජීවිතය ඇති කරගත්තා. අච්චර දරුණු දහස් ගණන් මිනී මරපු කෙනා පුංචි සතෙක්වත් මරන්න නැති විදිහට සීලේ පිරිසිදු කරගත්තා. පරණ ජීවිතේ සම්පූර්ණයෙන් අතහැරියා. හිත හදාගත්තා මං අලුතෙන් ඉපදුනා කියලා. අරියාය ජාතියා ජාතු මං ආර්ය ජාතියේ ඉපදුනා. මං බුද්ධ ශාසනය අලුතෙන් ඉපදුනා කියලා හිත හදාගත්තා. එහෙම හිත හදාගෙන අර පරණ වැරදි අකුසල ඔක්කොම හිතෙන් අමතක කරලා ධර්මයේ දියුණු කරන්න භාවනා කරන්න පටන් ගත්තා. අපි හිතමු එහෙම භාවනා කරගෙන යනකොට මතක් වෙනවා. ටික වෙලාවක් භාවනා කරනකොට ආයෙ අර පරණ කුණු ගොඩවල් මතක් වෙනවා. අයියෝ මං ඉස්සර මේ වගේ වැරදි වැඩ කරා. මම මේ වගේ පව්කම් කරා නේද කියලා මතක් වෙනවා. ඒ මතක් වෙනකොට ඔබ කරන්න ඕනේ මං දැන් සිල්වත්. ඒ පරණ වැරදි මට අදාළ නැහැ. මං දැන් සිල්වත් කෙනෙක් කියලා අර පරණ වැරදි අකුසල් සියල්ල හිතෙන් අමතක කරන්න. අමතක කළා භාවනා කරන්න. අන්න එහෙමයි පිංගතුනි වැටි නැකිටිනවා වගේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න. එහෙම නැත්නම් පසුතැවි හිටියොත් ජීවිතේ පසුතැවෙන්න ඕන දේවල් අපි කාටත් ඇති. ඕන තරම් ඇති. දැන් බලන්න මේ බුද්ධ ශාසනයේ සිරිමාව වෙසංගනා අම්බපාලි වෙසංගනා ධර්මය අවබෝධ කරගත්තා. එතකොට ඒ අයගේ ජීවිතවල භාවනා කරන්න යද්දි කොච්චර පරණ කුණු ගොඩවල් මතක් වෙන්නේ නැද්ද? ඒ සියල්ල හිතෙන් අමතක කරා මම බුද්ධ ශාසනය තුල අලුතෙන් ඉපදුනා කියලා. මහා හොර නායකයෝ ගම් පහරපු හොරු මේ ධර්මය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගෙන සසර දුකින් මිදුණා. භාවනා කරන්න ගිහිල්ලා අර හොරකම් කරපු ඒවා, ගෙවල් බිඳපු ඒවා කල්පනා කර හිටියානම් හිත විසිරෙනවා, පසුතැවෙනවා. ඒ නිසා පින්වතුනි ඒකයි අපි නැවත සීල් ගන්න. දැන් සමහරු අපි මේ එක ප්‍රශ්නයක් කතා කරත් අන්න එක අපිට ගොඩාක් ඒක ඔස්සේ ඔබව දැනුවත් කරන්න තියෙනවා. සමහර අය හිතනවා ජීවිතේ එකපාරක් සීල් ගත්තාම ඇතිනේ. ඔය හැමදාම පන්සිල් ගන්න ඕනේ නැහනේ. ඔය වගේ කතා සමහරු අපිනුත් අහලා තියෙනවා. සමහරු එහෙම කියනවා. අපිත් දැකලා තියෙනවා සමහරු ඒ වගේ කමෙන්ට් දාලා තියෙනවා අන්තර්ජාලය ඔස්සේ. පින්වතුනි සෝවාන් ඵලයට පත් වෙන කල්ම පංචශීලයේ ඕනෑම මොහොතක බිඳෙන්න පුළුවන්. අපි සීල් සමාදන් වෙනකොට පින් රැස් වෙනවා. ඒකට කියනවා සමාදාන සීලය. අපි පන්සිල් සමාදන් වෙනවා මම මේ ශික්ෂාපද දිවිහිමියෙන් ආරක්ෂා කරනවා කියන අදිෂ්ඨානෙන් පන්සිල් සමාදන් වෙනවා. ඒ සමාදන් වෙන වාරයක් පාසා සමහරු කියනවා මං උදේටත් පන්සිල් ගත්තානේ ආයි පන්සිල් ගන්නේ මොකටද කියලා හවස හිතෙන්න පුළුවන්. ඒ උදේ පන්සිල් ගන්නකොටත් පින් රැස් වෙනවා සමාදාන සීලේ. හවසටත් සීල් සමාදන් වෙනවා. දවල්ට සීල් ගන්නවා. එතකොට පින් රැස් වෙනවා. සමාදන් වෙනකොට සීල් පින් රැස් වෙනවා. ඒකට කියනවා සමාදාන සීලය. ඊළඟට දවස පුරා පන්සිල් ගත්ත පමණින් සියල්ල හරියනවා නෙමෙයි. දවස පුරාම සිහියෙන් ඉන්නවා. අද දවසේ කිසිම හේතුවක් නිසා මම ප්‍රාණඝාත ආදී අකුසලයක් කරන්නේ. අද දවසේ මං හොරකමක් කරන්නේ. මොනම හේතුවකින්වත් කවුරු මාව පොළඹව ගන්න හැදුවත් මම නම් මගේ හිත පාලනය කරගන්නවා. මම වැරදි කාම සේවනයකේ දෙන්නේ නැහැ.
කොයිම විදිහකින්වත් බොරුවක් නම් කියන්නේ මට කොච්චර අලාභයක් පාඩුවක් වුණත් මම බොරු කියන්නේ. අන්න ඒ වගේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. සමහර ලාවට යාළුවෝ පිරිස ඇවිල්ලා බොන්න ගෙනහල්ලා බලෙන් පොවන්න පුළුවන්. ඒත් බොන්නේ කවුරු මට මොන විදිහට බලපෑම් කරලා මත්පැන් මත්ද්‍රව්‍ය දෙන්න හැදුවත් මම නම් ඒව පරිහරණය කරන්නේ. ඒ සිහිය දවස පුරාම පවත්වනවා. එවැනි අවස්ථාවක් යෙදුනොත් ඒකෙන් වළකිනවා. අන්න විරති, වැළකීම, විරති සීලය. ඒ හැම වෙලාවෙම පින් රැස් වෙනවා. ඒ නිසා අපි හිතමු යම් හේතුවකින් තමන්ගේ සිහිය මුලා වෙච්ච වෙලාවක සමහර ලාවට පන්සිල් ගැන අමතක වෙන වෙලාවල් තියෙනවනේ සීල් ගත්තද කියලා. බොරුවක් කියවෙනවා. ඔහේ කතා කර කර ඉන්නවා බොරු කියවෙනවා. බුදුහාඳුරෝ පෙන්නනවා නිතර කතාවේ ඇලී වාසය කරන කෙනාට බොරු කියවෙනවා. ඇයි හැම වෙලාවෙම කතාවෙම ඇලී වාසය කරන. කේලම් කියවෙනවා. මේවා මේ කේලම් එහෙමනම් නෙවෙයි කියලා කියවෙනවා. ඊළඟට පොඩි වචන හෝමාරු ඇති ඔය බොහොම ආදරෙන් හිතවත්කමින් අක්කේ අයියේ කියලා කතාව පටන් ගන්න. අන්තිමට රණ්ඩු වෙලා බැනගෙන උඹ තෝතා කියාගෙන වැඩේ අවසන් වෙන්නේ. පරුස වචන කියවෙනවා. ඊළඟට වැඩිපුරම කතා කරන්න තියෙන්නේ හිස් වචන. හිස් වචන තමයි වැඩිපුරම යන්නේ. රාජ කතා, චෝර කතා, හොරු ගැන, රජවරු ගැන, දේශපාලන මේ දවස්වල බලන්න කතා කරොත් අරයට බනිනවා, මෙයාට බයිනවා, දේශපාලන කුණු ගොඩවල් මිනිස්සුන්ට මේ දෙතිස් කතා වලින් තොර දෙයක් නැහැ. එතකොට තමන් දන්නේම නැහැ තමන්ගේ වචනය සිහියෙන් ඉන්නේ නැති වුණාට පස්සේ බොරු, කේලම්, පරුස වචන, හිස් වචන හැම වෙලාවෙම කියවෙන. දැන් අපි හිතමු හොඳට පන්සිල් සමාදන් වෙලා දැඩි අදිෂ්ඨානයෙන් පන්සිල් රකින්න කෙනෙක්. එයා තිනුත් අර එහෙම කතා කර කර ඉන්නකොට බොරුවක් කියවෙනවා. කියවෙච්ච ගමන් දැන් කියවුණා. කියලා ඉවර වෙනකොට මතක් වෙනවා අයියෝ බොරුවක් නේද? මම පන්සිල් ගත්තා නේද? දැන් මොකද කරන්න කියලා හිතෙනවා. අන්න Tamanට සිහිය පිහිටිය මතක තියාගන්න එතන නැගී සිටින්න පුළුවන් අවස්ථාවක්. වරදෙන් නැගී සිටිනවා කියන්නේ වරද වරදක් හැටියට දකිනවා. වරදෙන් නැගී සිටින්නේ නැති කෙනා මොකද කරන්නේ? එයා සාධාරණීකරණය කරන අච්චර බොරු කියනවනේ අපි කියපුවාම මොකද? අච්චර වැරදි කරන මිනිස්සු යස අගේට ඉන්නේ මං කරපුවාම මොකද? අන්න එහෙම හිතට එනවා නම් නැගී සිටින්න බෑ. එයා සීල ඉස්සරහට යන කෙනෙක් නෙමෙයි. එයා ධර්මයේ කරා යන කෙනෙක් නෙමෙයි. එයා පව්කාරයන්ව සාධාරණීකරණය කරමින් ඔවුන්ගේ අකුසල් පෙන්න තමනුත් අකුසලයේම යන කෙනෙක්. හැබැයි වරදින් නැගී සිටින කෙනා පුංචි වරදේ පවා බිය දකිනවා. පුංචි වැරද්දක් අකුසලයක් වුණා සැනින් ඒකෙන් නැගී සිටිනවා. මං ආයි මේ වැරද්ද කරන්නේ. ආයි නම් කීයටවත් මම මේ වැරද්ද කරන්නේ. එයා මොකද කරන්නේ? ඉක්මනට පන්සිල් සමාදන් වෙනවා. මගේ යතින් බොරුවක් කියුණා, ශික්ෂාපදයක් බිඳුණා. ආයතින් සංවරයට එනවා. ඒකට ධර්මයේ කියන්නේ ආයතින් සංවරේ පිහිටනවා කියලා. ඔබ අහලා ඇති ස්වාමින් වහන්සේලා පවා සාමණේර ස්වාමින් වහන්සේලාගේ ශික්ෂාපදයක් බිඳුනොත් උන්වහන්සේලා සාමණේර සීලේ සමාදන් වෙනවා. උපසම්පදා ස්වාමින් වහන්සේලාට තියෙනවා ඒ ශික්ෂාපද අනුව සමහර අය ඇවැත් දෙසීමෙන් පිරිසිදු භාවයට පත් වෙනවා. ඇවැත් දෙසා ගන්නවා. ඒ ශික්ෂාපද අනුව සමහර ඒවා තියෙනවා සංඝාසේස වගේ ඒවා පිළිවෙත් පුරලා මානත් පුරලා පිරිසිදු වෙන්න ඕනේ. එතකොට මේ වගේ පෝය කර්ම කරනවා. ඒ ශික්ෂාපද වලට අනුව උන්වහන්සේලා ඒවා සාධාරණීකරණය කරන්නේ නැතුව ඒ වරද හඟවන්නේ නැතුව වරදෙන් නැගී සිටිනවා. ආයිමත් අදිෂ්ඨාන කරගන්න මං ආයි නම් මේක කරන්නේ. අන්න එහෙමයි පින්වතුනි පියවරෙන් පියවර ඉස්සරහට යන්නේ. අන්න ඒ විදියට ජීවිතේ අඩුපාඩු හදාගෙන වැරදි හදාගෙන ඉස්සරහට යන්න පසුතැවෙන්න එපා. පසුතැවෙ වැරදි පරණ කුණු ගොඩවල් සිහි කර කර පසුතැවෙන්න අකුසල්මයි පිරෙන්නේ. පසුතැවීම කියන්නේ අකුසලයක්. තව තවත් අකුසල් පිරෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමියට දෙන්න තියෙන ධර්මානුකූල උපදේශය තමයි පසුතැවීමේ තුල තව තවත් පව් රැස් වෙනවා. ඒ නිසා පසුතැවෙන්න එපා. සීලේක පිහිටලා පරණ වැරදි ඔක්කොම හිතෙන් අයින් කරන්න. බුදුහාඳුරෝ ලස්සන උපමාවක් පෙන්නනවා. මහණෙනි යමෙක් බොහෝ වැරදි අඩුපාඩු අකුසල්
වල යෙදී හිටපු කෙනෙක් යම් දවසක ධර්මයේ පිහිටනවා. එදා බණ අහලා හිතනවා මං අද ඉඳන් හැදෙනවා. දැන් ඔබ හිතන්න ඔබ මේ බණ කතාව අහලා මේ ධර්ම කරුණු ටික අහලා මේ විස්තරය අහලා දැන් ඔබ හිතනවා අද ඉඳන් මං හැදෙනවා. අද ඉඳන් වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යා හරියට මේ මොහොතේ ඉඳන් වෙනස් වුණොත් දැඩි අදිෂ්ඨාණයෙන් වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ. එයාගේ ජීවිතේ කලින් වලාකුළු වලින් දුම් මීදුම් වලින් වැහිලා තිබ්බේ සඳ බබලන්නේ වැහිලා තියෙන. හැබැයි මං අද ඉඳන් හැදෙනවා අද ඉඳන් වෙනස් වෙනවා කියලා අද ඉඳන් හරි ಗುಣධර්ම පුරන්න පටන් ගත්තොත් වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ එයාගේ ජීවිතේ අද ඉඳන් ධර්මයේ පැත්තට බැබලෙන්න පටන් ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ නිසා ඔය අවවාදේ හොඳට තේරුම් ගන්න. ඊළඟට අපි බලමු බොහෝ ප්‍රශ්න තියෙනවා. හැබැයි කාල වේලාවත් එක්ක අපි ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරමු. තෝරගෙන ඔබ කාටත් වැදගත් වෙන විදිහට. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ මේක ඔබට ඉතාම වැදගත්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පින කුසලයේ කියන්නේ දෙකක්ද එකක්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න කියනවා. මෙහෙමයි එතනදී පින කුසලයේ එකක් හැටියට විස්තර කරන්නත් පුළුවන්. එහෙම විස්තර කරපු දේශනාවලුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර දේවල් පුඤ්ඤාභිසන්ද කුසලාභිසන්ද. මේක පුණ්‍ය ගංගාවක් කුසල ගංගාවක්. ඒ වචන දෙකම එකම කාරණයකට යොදපු අවස්ථා තියෙනවා. සමහර වෙලාවට ඒ පින කුසලයක් හැටියට වෙනම විස්තර කරපු අවස්ථා තියෙනවා. පින වෙනම විස්තර කරපු අවස්ථාත් තියෙනවා. එතකොට මේකෙදී අපි මේ විදිහට තේරුම් ගමු. දස පුණ්‍යක් ක්‍රියාව බහලා ඇති. දාන, සීල, භාවනා, පත්ති දාන, පත්තානුමෝදනා, වේයාවච්ච අපචායන ওই විදිහට දස පුණ්‍යක් ක්‍රියා ධර්මයේ විස්තර කරනවා. ඊළඟට ලෞකික සම්මාදිට්ඨිය. කම්මස්ස කතා සම්මාදිට්ඨිය, දස වස්තුක සම්මාදිට්ඨිය කියන එක පින් රැස් වෙන සම්මාදිට්ඨිය. දැන් අපි සරලව තේරුම් ගමු මේ පින කුසලයේ කියන එක ගොඩාක් ගැඹුරු වචන වලට යන්නේ නැතුව සාමාන්‍ය තේරෙන විදිහට සරල විග්‍රහයක්. දැන් අපි ගත්තොත් අන්‍ය ආගමිකයෝ ඔබ දැකලා ඇති දන් දෙනවා කාට හරි. මේ ලෝකේ බෞද්ධයෝ විතරක් දන් දෙනව නෙමෙයි. මේ ලෝකේ ගොඩාක් අන්‍ය ආගමික පිරිස පවා ඒ අය සමහර වෙලාවට මේ දාන කර්මඵල විශ්වාසයක් වුන්ට නැහැ. ඔවුන් දානේ ආනිසංස දන්නෙත් නැහැ. සම්මා දිට්ඨිය පිහිටලා දන් දෙනවත් නෙමෙයි. ඔවුනුත් දන් දෙනවා. එතකොට ඒ අය දන් දෙන්නේ නිවන් අවබෝධය ගැන හිතලවත් ධර්ම අවබෝධය ගැන හිතලවත් මට මේ දානේ නිවන අවබෝධයේ පිණිස උපකාර වේවා කියන ප්‍රාර්ථනාවකින් නෙමෙයි. හැබැයි යාලට පින තියෙනවා. පින් රැස් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සතෙකුට දුන්නත් ආත්ම 100ක් ආනිසංස තියෙනවා. ඒ නිසා තමයි ඒ අය දිව්‍ය ලෝකවල යනවා. දෙව්ලොව වුණා සම්මාදිට්ඨික මිත්‍යා දෘෂ්ටික කියලා දිව්‍ය කොටස් දෙකක් ඉන්නවා. ඒ අය දිව්‍ය ලෝකවල ඉපදිලා තියෙන්නේ සසරේ දන් දීලා පින්කම් කරපු අය. හැබැයි ඒ අයට නිවන් අවබෝධයේ පිණිස ධර්ම අවබෝධයේ පිණිස හැඟීමක් නැහැ. ඒ අය දන් දෙනවා. ඒ දානේ නිසා ඒ අය සැප සම්පත් ලබන. ඒ අයට පින තියෙනවා. හැබැයි බෞද්ධයෙක් ඔබ දන් දෙනවා. ඔබ කර්මඵල විශ්වාසයෙන් සම්මා දිට්ඨියෙන් යුක්තව නිවන අරමුණු කරගෙන ඔබ දන් දෙනවා. එතකොට එතන පිනක් තියෙනවා කුසලයයි මේ දෙකම ඔබට තියෙනවා. ඔබට මේ පිනේ විපාක හැටියට සසර සැප සම්පත් ලැබෙනවා. ආයු වර්ණ සැප බල ප්‍රඥාදිය ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ පිනම ඔබව නිවන් අවබෝධයේ අංගයක් හැටියට ඒක දාන පාරමිතාවක් හැටියට ධර්ම අවබෝධයේ අංගයක් බවට ඒ පිනම ඔබ අරගෙන යනවා. ඒ පින තුල පිහිටලා ඔබට පුළුවන් කුසල ධර්ම වඩන්න. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම ඔබට වඩන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ ලෝකේ කුසල් දහම් කියලා යමක් තියෙනවා නම් ඒ සියල්ල චතුරාර්ය සත්‍යයට ඇතුල් කරන්න පුළුවන් කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. අන්න එතකොට ඔබ කුසල් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් පෙන්වුවා. මේ මහ පොළොවේ ඇවිදගෙන යන පාදයේ තියලා ඇවිදගෙන යන සත්තු ඉන්නවනේ අපිත් අඩිය තියලා ඇවිදිනවා. එතකොට අපේත් පා සටහන පොළොවේ පිහිටනවා. ඔබ සමහරලාට හොඳට අතු ගාපු වැල්ලක මුහුදු වැල්ලේ වෙන්න පුළුවන්.
මඩ ගොඩක වෙන්න පුළුවන්. අඩිය තිබ්බට පස්සේ ඔබට පේනවා යටිපතුල පා සටහන් අපේ පොළොවේ පිහිටනවා. ඒ වගේ මේ ලෝකේ අනික් සත්වයන්ගෙත් පොළොවේ අඩිය තිබ්බට පස්සේ තම තමන්ගේ පා සටහන් පොළොවේ පිහිටනවා. ඔය සියලු සත්වයන්ගේ පා සටහන් අතර විශාලම පියවර සටහන පිහිටන්නේ ඇතාට කියනවා, හස්තියට. ඇතෙක්ගේ පියවර සටහන ඇතුලෙන් අනිත් හැම සතෙක්ගේම පා සටහන් ඇතුලෙන් තියන්න පුළුවන් කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ කුසල් දහම් කියලා යමක් ඇද්ද? ඒ සියල්ලම එකතු කරොත් චතුරාර්ය සත්‍ය කියන වචනයට ඇතුල් කරන්න පුළුවන්. එහෙනම් මේ ලෝකේ යම්තා කුසල් දහම් කියලා යමක් තියෙනවා නම් ඒ සියල්ල චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන දේවල්. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන දේවල්. සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එතකොට ඒවා තුල ඒ තුල පිනක් තියෙනවා, කුසලයක් තියෙනවා. කුසල විතරක් නෙමෙයි, ඒ තුල පිනක් තියෙනවා, කුසලයක් තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුල. හැබැයි කවුරු හරි දන් එයාලට චතුරාර්ය සත්‍ය දන්නෙත් නෑ, නිවන් දකින්න අදහසකුත් නෑ. ඒ අය සමහරලාවට එක එක දෘෂ්ටි වලින් දන් දෙන අය ඉන්නවනේ. සමහරු සැප සම්පත් ලබන්න මං දෙවියෙක් වෙනවා, මං රජෙක් වෙනවා, ඔය වගේ එක එක දෘෂ්ටි වලින් දන් දෙන අය ඉන්නවා. අසවලා වගේ වෙයි ලස්සනට උපදින්න කැමති. එක එක දෘෂ්ටි ප්‍රාර්ථනා කරගෙන දන් දෙනවා. එතකොට ඒ අයගේ දාණය නිවන් අවබෝධයේ පිණිස, ධර්ම අවබෝධයේ පිණිස උපකාර නොවුනට සතෙකුට දුන්නත් පින තියෙනවා. මතක තියාගන්න. ඒ අයට සසරේ උපවපන් ආත්ම භාවවල ආයුෂ ලැබෙනවා, වර්ණ සම්පත්තිය ලැබෙනවා, ලස්සනට උපදිනවා, සැප සම්පත් ලැබෙනවා, ආහාර පාන ලැබෙනවා, උගත්කම ලැබෙනවා. ඒවා ලැබෙනවා සසරේ. ඒ නිසානේ අද ලෝකේ බොහෝ පිරිසක්. එතකොට ඒ අය ලස්සනට ජීවත් වෙනවා, ලස්සනට ඉපදිලා ඉන්නවා, දෙවිවරු අතරත් ඉන්නවා, සම්මාදිට්ඨික වගේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා. ඒ නිසා ওই කාරණේ සරලව, මොකද තව ධර්ම කරුණු ඇසුරෙන් ඔබට ගොඩාක් ගැඹුරින් ඔක විස්තර කරන්න පුළුවන්. ඉතින් ඔබට බොහොම සරලව තේරුම් කරලා දුන්නේ. ඒක එකක් හැටියටත් විස්තර වෙනවා, කරුණු දෙකක් හැටියටත් විස්තර වෙන තැන් තියෙනවා. ඒ නිසා එතන පටල ගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි තියෙන්නේ. පිනුත්වත් කරන්න, කුසලුත් කරන්න, ඔබේ ජීවිතය තුළ ධර්ම අවබෝධයේ පිණිස පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් වඩන්න. ඊළඟට තවත් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. චන්දිම ලක්ෂාන් ඒ අතරමයි මෛත්‍රී භාවනාව කරනකොට, ගෞරවනීය ස්වාමින් වහන්සේ, මෛත්‍රී භාවනාව කරනකොට මුලින්ම මෛත්‍රී වැඩීමේදී මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, දුකින් මිදෙම්මා කියන කරුණු 4 අරගෙන ඒ කරුණු 4ෙන්ම සමාධි මට්ටමක් දක්වාම වැඩිම සුදුසුද? එහෙමද කරන්න තියෙන්නේ කියලා අහනවා. පින්වතුනි, මං හිතන්නේ මෛත්‍රී භාවනාව ගැන ඔබට විස්තර කරලා ටිකක් කියලා දෙන්නම්. මේ කාලෙටත් හොඳයි. එකක් තමයි අපිට පින කියන එක බලවත් කරගන්න අවශ්‍යම වෙලාවක්. පෙර පින් බලවත් වෙන, කරපු පින් තවත් මතුවෙන, සසරේ පින් බලවත් වෙන භාවනාවක් තමයි මෛත්‍රිය. මේ වෙලාවේ ලෝකයාටම, ඔබට හැමෝටම මේ වසංගතයකින් පීඩා විඳින වෙලාවේ මෛත්‍රිය කියන එක අපි කාටත් ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා පින්වතුනි, මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වය. මේ මෛත්‍රී භාවනාව කරනකොට බුදුහාඳුරෝ පෙන්වුවා අත්තානං උපමං කତ୍වා. තමා උපමා කරගෙන මෛත්‍රිය පතුරවන්න ඕනේ. ඒ නිසා තමන්ට විතරක් මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා තමන්ට විතරක් මෛත්‍රී වඩ හිටියට ඒ තුලින් ඉහළ සමාධි මට්ටම් වලට යන්න පුළුවන් කියලා දේශනාවේ එහෙම විස්තර ඇති තැන් හොයාගන්න අමාරුයි. එතකොට බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ තියෙන අනුරුද්ධ සූත්‍රය කියලා. මෙන්න මේ අනුරුද්ධ සූත්‍රයේ මෛත්‍රී භාවනාව වඩන ප්‍රධාන ක්‍රම දෙකක් පෙන්නනවා. ඊට පස්සේ ඔය විසුද්ධි මාර්ගේ මෛත්‍රී වඩන තව ක්‍රම ගොඩාක් තියෙනවා. එක එක ක්‍රම වලට පස්සේ භාවනා ගුරුවරු, එතනින් පස්සේ නොයේක් භාවනා පොත්පත්වල, අටුවාවල මෛත්‍රිය ගැන විස්තර වෙච්ච ගොඩාක් තැන් තියෙනවා.
අපි මූලික බුද්ධ දේශනාවෙම තියෙන අනුරුද්ධ සූත්‍රයේ තියෙන මෛත්‍රී භාවනා ක්‍රම දෙක ඇසුරින් අපි චුට්ටක් තේරුම් ගමු. එක ක්‍රමයක් තමයි අප්‍රමාණ චේතෝ විමුක්තිය. අප්‍රමාණයි. ප්‍රමාණ රහිතව මෛත්‍රී වඩනවා. ඒ කියන්නේ දිසා වශයෙන්. අපි හිතමු මෙහෙම. අපි මෛත්‍රී වඩනවා උතුරු දිසාවේ ඉන්න සියලු සත්වයෝ. දැන් අපි අරමුණු කරන්නේ උතුරු දිසාව. මේ උතුරු දිසාවේ ඉන්න සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා කියලා උතුරු දිසාවට මෛත්‍රී වඩන. උතුරු දිසාවේ සීමාවක් නැහැ. අනන්තයට විහිදෙනවා. අප්‍රමාණයි. ඊළඟට උතුරු අනු දිසාවට. නැගෙනහිර දිසාව. නැගෙනහිර අනු දිසාව. දකුණු දිසාව. දකුණු අනු දිසාව. බටහිර දිසාව. බටහිර අනු දිසාව. එතකොට මේ තියෙන හාත්පස තියෙන දිසාවල් ටික. එතකොට හාත්පස දිසාවල් 8ක් තියෙනවා. ඊළඟට උඩ දිසාව, යට දිසාව. කරණීයමිත්ත සූත්‍රයේ තියෙන්නේ උද්දං අදෝච තිරියංච. උද්දං උඩ දිසාව, අදෝච යට දිසාව, තිරියංච කියන්නේ මේ හාත්පස තියෙන දිසාව. මෙන්න මේ දිසාවල් වලට අසම්බාධං අවේරං බාධාවක් නැතුව වෛරසිතක් නැතුව. ඒ කියන්නේ දැන් මෛත්‍රී වඩාගෙන යනකොට මතක් වෙනවා උතුරු දිසාව. අර මගේ හතුරා ඉන්න පැත්ත. අර එහා ගෙදරේ වුන්ට එපා. අන්න ඒ වගේ හිතෙනවා නම් බාධාවල් වලින් යුක්තයි. පුද්ගලයෝ වශයෙන් අර හතුරද තරහකාරයද මේ අපේ තාත්තගේ කාලෙ මුම් මෙහෙමයි, අම්මගේ කාලෙත් මෙහෙම කිව්වා. ඔවුන්ට මෛත්‍රී වඩන්නේ නැහැ මං. එහෙම මෛත්‍රී වඩාගෙන එහෙම මෛත්‍රී වඩනවා නම් ඒක මෛත්‍රියක් නෙමෙයි. ඒ නිසා මෛත්‍රිය කියලා කියන්නේ තමා තමාට මෛත්‍රී වඩන්නේ යම්සේද මේ ලෝකේ වැඩිපුරම ඔබ ආදරේ ඔබට, ඔබේ ජීවිතේට. ඒ නිසා තමයි පළවෙනියට භාවනා කරනකොට මෛත්‍රී වඩන්නේ මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා, වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා කියලා තමන්ට හොඳට තමන්ට මෛත්‍රී වඩලා මේක භාවනාවක් හැටියට අන් අයට පතුරවනකොට තමන්ට මෛත්‍රී වඩන්නේ යම්සේද ඒ විදිහටම උතුරු දිසාවේ ඉන්න සියලු සත්වයෝ. එතනදී හිතෙන් ඔබට පුළුවන් උතුරු දිසාව අරමුණු කරලා සත්වයන් හිතෙන් වර්ග කරනවා. මේ උතුරු දිසාවේ ඉන්නවා දීඝාවා දීර්ඝ ශරීර ඇති සත්වයෝ. මහන්තාවා මහත ශරීර ඇති සත්වයෝ. මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්වයෝ. රස්ස කුඩා සත්වයෝ. අනුක ඊටාම පුංචි සත්වයෝ. ඇහැට නොපෙනෙන තරම් පුංචි සත්වයෝ. තූලාවා වටකුරු හැඩයෙන් යුක්ත සත්වයෝ. දිට්ඨාවා ඒ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු ඉන්න උතුරු දිශාවේ. ඒ සෑම සත්වයක්ම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා. ඒ සියලුම සත්වයන් සුවපත් වේවා කියලා තමන්ට මෛත්‍රී වඩනවා වගේම උතුරු දිශාවට මෛත්‍රී වඩන. ඊළඟට අහසේ පොළොවේ ජලයේ පා ඇති නැති අපා දෙපා සිව්පා බොහෝපා ඔය විදිහට හිතෙන් සත්වයන් බෙදාගෙන උතුරු දිශාවට නැවත මෛත්‍රී වඩන. එහෙම උතුරු දිශාවටම මෛත්‍රී වඩනකොට අන්නේ දිශාව ඔස්සේ හිත එකඟ වෙනවා. ඊළඟට උතුරු අනු දිශාවට මෛත්‍රී වඩනවා. නැගෙනහිර දිශාවට, නැගෙනහිර අනු දිශාවට, දකුණු දිශාව, දකුණු අනු දිශාව, ඔය විදිහට දස දිශාව මුල් කරගෙන මෛත්‍රී භාවනාවක් වශයෙන් වඩන්න පුළුවන්. ඒ ක්‍රමයට මෛත්‍රී භාවනා වැඩීමට ධර්මයේ කියන්නේ අප්‍රමාණ චේතෝ විමුක්තිය. අප්‍රමාණ වශයෙන් මෛත්‍රී වඩන. ඊළඟට මහග්ගත චේතෝ විමුක්තිය. ප්‍රමාණයක් අරගෙන ඒ ප්‍රමාණය විශාල කර මෛත්‍රී වඩන. අන්නේ ක්‍රමයට කියනවා මහග්ගත චේතෝ විමුක්තිය. ඒ කියන්නේ මෙහෙමයි. හැබැයි එතනදිත් මතක තියාගන්න පළවෙනියට මෛත්‍රී වඩන්නේ භාවනා කරනකොට තමන්ට. හොඳට තමන් අරමුණු කරගෙන තමන්ට මෛත්‍රී වඩලා ඊට පස්සේ පුංචි ප්‍රමාණයක් ගන්න. අපි හිතමු ඔබේ නිවස සීමාවක් තියෙනවා. ඒ නිවසේ 4 කොනක් තියෙනවා. මේ නිවසේ ඉන්න සියලු සත්වයෝ
ගෙදර මිනිස්සු හැටියට ජීවත් වෙන 4-5 දෙනා වෙන්න පුළුවන්. ඔය ගෙදර සත්තු කොච්චර ඇද්ද? කූඹි ගුලක් ගත්තත් ඔය ගෙදර ඉන්න සත්තු ඇහැට පෙනෙන නොපෙනෙන ඒ නිවසේ සීමාව ඇසුරු කරගෙන ඉන්න සෑම සත්වයෙක්ම නිදුක් වෙත්වා, මම වගේම නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊරිසියා නැත්තෝ වෙත්වා. හොඳට අර සීමාව හිතෙන් අරමුණු කරගෙන මෛත්‍රී වඩන්න. එහෙම ටික වෙලාවක් හොඳට මෛත්‍රී වඩලා ඒ සීමාව විශාල කරනවා. හිතෙන් අරමුණු කරලා විශාල කරනවා. මගේ අපි හිතමු ඉඩම ගෙට වඩා ඉඩම ටිකක් හරි ලොකු වෙන්න එපා. අපි හිතමු කෙනෙක් ඉන්න පුළුවන් පර්චේස් 10යි 20යි අක්කරයයි 2යි කාට හරි ඉඩමටත් කොහේ හරි වැටක් ගහලා සීමාවක් තියෙනවා. මේ ඉඩමේ ඉන්න සෑම සත්වයක්ම එතකොට ඔය ඉඩමේ වතුර වලක වෙන්න පුළුවන්, අසූචි වලක වෙන්න පුළුවන්. කොච්චරනම් පණුවෝ සත්තු ඇහැට පෙනෙන නොපෙනෙන ඊළඟට අහසේ පොළොවේ ජලයේ ඒ සීමාව ඇතුලේ කොච්චර සත්වයෝ ඉන්නවද? ඒ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා අන්න මෛත්‍රී සිත පතුරවන. ඊළඟට තවත් විශාල කරනවා. අපි හිතමු ගමේ ගෙවල් 400ද 500ද 1000ද කොහොම හරි ගමටත් සීමාවක් තියෙනවා. ගමේ සීමාවක් තියෙනවා. ඒ සීමාව හිතෙන් මේක මේ ගිහිල්ලා ගම මැනලා ඒව කරන එකක් නෙමෙයි. ඒ නිසා හිතෙන් අරමුණු කරනවා මේ ගමේ මම ජීවත් වෙන ගමේ ඉන්න සෑම කෙනෙක්ම, සෑම මිනිස්සෙක්ම, සෑම සතෙක්ම, අහසේ පොළොවේ ජලයේ ඉන්න හැම කෙනෙක්ම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා ඒ අය අරමුණු කරගෙන මෛත්‍රී වඩන. ඊළඟට සීමාව තවත් විශාල කරනවා. මේ නගරේ තවත් විශාල කරනවා. මේ පළාතේ, මේ රටේ, ලෝකේ අන්න ඒ වගේ පුංචි ප්‍රමාණයක් අරගෙන තමන්ගෙන් පටන් අරගෙන පොඩි ප්‍රමාණයක් අරගෙන ඒ ප්‍රමාණය විශාල කර මෛත්‍රී සිත පතුරවනවා. ඒකට කියනවා මහග්ගත චේතෝ විමුක්තිය. ඔන්න ඔය ක්‍රම දෙකෙන්ම මෛත්‍රී වඩන්න. ඒ වගේ මේ වෙලාවේ මම මේ මෛත්‍රී භාවනා ප්‍රශ්නෙට ලොකු වෙලාවක් ගන්න හේතුව මේ වෙලාවේ ඔබෙන් පුංචි ඉල්ලීමක් කරන්න. ඒ තමයි මේ බණහන අපේ වැඩසටහන් මේ සාකච්ඡා හරහා එකතු වෙලා ඉන්න ලංකාවේ ලෝකේ ලක්ෂ ගාණක් සැදැහැවතුන් ඔබට පුළුවන් නම් දවසේ පුංචි වෙලාවක් හරි මේ වෙලාවේ හැමෝම සිහිපත් කරගෙන විශේෂයෙන් අපේ රට ඒ වගේම ලෝකයේ අනෙක් සියලු දෙනා අරමුණු කරගෙන මෛත්‍රී වඩන්න. අඩුම ගානේ දවසකට විනාඩි 15ක් එකම වෙලාවකට අපිට පුළුවන් නම් අපේ රටට මෙත් සිත පතුරවන්න. මේ රටේ සියලු දෙනා මේ වසංගතයෙන් පීඩා විඳින හැම කෙනෙක්ම නෑයෝ නොනෑයෝ හිතවත් වේවා, මධ්‍යස්ථ අය වේවා, ඒ වගේම සෞඛ්‍ය අංශවල ඉන්න අය, වෛද්‍යවරු, රණවිරුවන්, හෙදියන්, රටේ සියලු දෙනාම මේ රටේ ඉන්න අපේ රටේ 2 කෝටියකට අධික මේ සියලු දෙනා මුළු රටම හිතෙන් අරමුණු කරගෙන ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබට පුළුවන් හදවතින්ම මේ අය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, කායික සුවපත් භාවයට පත් වේවා, මානසිකව සුවපත් භාවයට පත් වේවා. මේ වසංගත පීඩා විපත් වලින් මේ මිනිස්යන්ව ආරක්ෂා වේවා කියලා හදවතින් මෛත්‍රිය පතුරවන්න. පින්වතුනි, රටක් වශයෙන් ඒ වගේම 100,000 ගාණක්, ලක්ෂ ගාණක් එකතු වෙලා එක වෙලාවක මෙත් සිත පතුරවන්න පුළුවන් නම් මේ මෛත්‍රිය විශාල ආශිර්වාදයක්, විශාල ආරක්ෂාවක් හැටියට හැමෝටම ඒක විශාල ආශිර්වාදයක් ජීවිතේ ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ දවස්වල ඔබ වෙනදට වඩා ඉතින් අපි විශේෂයෙන් අද මෙහෙම ධර්ම සාකච්ඡාවක් කරන්න හේතුනේ කල්පනා කරෙත් මම ඒ නිසාමයි ඔබට යම් ධර්ම කරුණක් හරි කියලා දීලා අඩුම ගානේ කවුරු හරි ජීවිතේ මේක අහලා අද ඉඳන් හරි අඩු ගානේ පන්සිල් පද 5වත් මම රකින්නවා. අඩුම ගානේ මෛත්‍රී භාවනාව හරි ටික වෙලාවක් හරි පටන් ගන්නවා කියලා එක්කෙනෙක් දෙන්නෙක් හරි කල්පනා කරලා තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ ගත්තොත් ඒක බොහෝ යහපත පිණිස උපකාර වෙනවා. ඒ නිසා මේ වෙලාවේ එක පැත්තකින් වෛද්‍යවරු, හෙදියන්,
රෝහල් කාර්ය මණ්ඩල, ඒ වගේම අපේ රටේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, රණවිරුව, පොලිසිය, අත්‍යවශ්‍ය සේවාවල යෙදිලා ඉන්න අය, මේ හැමෝම ජීවිත පරිත්‍යාගයෙන් විශාල කැපකිරීමක් කරන ගමන් තමයි අනිත් අයට කියන්නේ නිවෙස් වලට වෙලා ඔබ ආරක්ෂා වෙන්න. හැබැයි ඔබ වෙනුවෙන් ඔවුන් අත්‍යවශ්‍ය සේවාවල යෙදෙමින් ඔවුන්ගේ ජීවිතවල විශාල කැපකිරීමක් අවදානමක් එක කරනවා. අපිට පේනවා අපේ රටේ මොකද අපි කාලයක් මේ මිනිස්සු එක්ක බනට ගිහිල්ලා දැකලා හැසිරිලා මේ මිනිස්සුන්ගේ ආවේගශීලී ස්වභාවය. ඒ වගේම අපි ලෝකේ බොහෝ රටවල් වල අපි ධර්ම ප්‍රචාරයට ගිහිල්ලා අපි දැකලා තියෙනවා කොච්චර බන ඇහුවත් මොනතරම් බන කියන රටක් වුණත් මිනිස්සුන්ගේ ආවේගශීලී ස්වභාවය අපේ රටේ ගොඩක් වැඩි. පුංචි දෙයකට සැනින් කිපෙනවා. බලන්න බස් එකක ගියත් සමහරවිට ඇඟේ හැප්පුණත් මරා ගන්න ඉන්න චරිත කීයක් ඉන්නවද කියලා. පාරක බලන්න දවස ගානේ උද්ඝෝෂණ කෝලහල හැම වෙලාවෙම කාට හරි බනිනවා, ශාප කරනවා, ද්වේෂ කරනවා. දේවාලවල නිකන් කී දෙනෙකුට පොල් ගහනවා, ශාප කරනවා, හූනියම් කරනවා අනුන්ට. සමහර වෙලාවට වැඩකුත් නැහැ. ඊර්ෂියාව, වෛරය, ක්‍රෝධය, කුහකකම අනුන්ගේ විනාශේ ප්‍රාර්ථනා කර කර ද්වේෂي බලවත් වෙච්ච විශාල පිරිසක් ඉන්න රටක්. ඒ නිසා පින්වතුනි අනිත් කෙලෙසුත් ඒ වගේම තමයි. මේ ද්වේෂය, ඒ නිසා ද්වේෂයට ප්‍රතිවිරුද්ධ දේ තමයි මෛත්‍රිය. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. මෛත්‍රිය වඩන්න. මේ මෛත්‍රිය වඩන්න මෛත්‍රිය බහුල කරන්න ව්‍යාපාදේ, තරහව, කේන්තිය, ද්වේෂයේ ගැටෙන ගතිය නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා දෙවියන් ප්‍රියම භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව. එහෙනම් අපිට පේනවා දෙවියන් ප්‍රියම භාවනාව මෛත්‍රිය නම් ඔබ මෛත්‍රී ආනිසංස අහලා ඇතිනේ. මෛත්‍රී වඩන කෙනා දේවතා රක්ඛන්ති. දෙවිවරු එයාව ආරක්ෂා කරනවා. දෙවියන්ට ප්‍රියම භාවනාව මෛත්‍රිය හැටියට විස්තර වෙනවා. එහෙමනම් වෛරයෙන්, ද්වේෂයෙන්, කේන්තියෙන් අනුන්ට ශාප කර කර ඉන්න මිනිස්සු දෙවියන්ට අප්පිරිය නැද්ද? දෙවියන් බලනවද? දෙවියන් පිහිට වෙනවද? ඒ නිසා දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය පූජා වට්ටියක් අරන් ගියා කියලා දෙවියන් පිහිට වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ පිරිසක් දෙවියන් කියලා හිතාගෙන අදහන්නේ යක්කු පෙරේතයෝ ටික. සැබෑ දෙවිවරු කියලා පිරිසක් ඉන්නවා. ධර්මයේ සඳහන් දෙවිවරු ගැන සඳහන් වෙනවා. ඒ දෙවිවරු ඉන්නේ දිව්‍ය තලවල. භූමාට දෙවිවරු ගැන සඳහන් වෙනවා. පොළොව ආශ්‍රිත දෙවිවරු ගැන සඳහන් වෙනවා. ඒ හැම දෙවි කෙනෙක්ම සැබෑ දිව්‍ය ලෝකේ ඉන්න පින් ඇති දෙවිවරු උදව් කරන්නේ ධර්මයේ හැසිරෙන කෙනාට, ගුණ ධර්ම පුරන කෙනාට. ඒ නිසා පින්වතුනි ධර්මයේ වඩන්න, ගුණ ධර්ම පුරන්න, විශේෂයෙන් මේ වසංගත කාලය තුල මෛත්‍රිය වඩන්න, මෛත්‍රිය ප්‍රබල කරගෙන හැමෝටම මෛත්‍රිය පතුරවමින් මෛත්‍රී සහගතව ජීවත් වෙන්න. අපි බලමු කාල වේලාවත් එක්ක තව ප්‍රශ්නයක් දෙකක් කතා කරන්න. බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට තියෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ ගුණසිංහ කියලා මහත්මයෙක් මේ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. නියත මිත්‍යා දෘෂ්ටිය සහ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය අතර වෙනස මොකක්ද කියලා අහනවා. නියත මිත්‍යා දෘෂ්ටියයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය අතර වෙනස. ඇත්තෙම නියත මිත්‍යා දෘෂ්ටියටම තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. ඒකෙම අනිත් පැත්ත තමයි ලෞකික සම්මාදිට්ඨිය, කම්මස්ස කතා සම්මාදිට්ඨිය, දසවස්තුක සම්මාදිට්ඨිය කියලා අපි කියනවා. තවත් කියනවා මේ පුණ්‍ය භාගය, ඒක පිනට නැඹුරු වෙච්ච පිනක් සම්මාදිට්ඨිය. ඒ තමයි දානේ විපාක ඇත. අත්ති දින්න අපි දානයක් දුන්නට පස්සේ පිනක් රැස් වෙනවා කියලා පිළිගන්න. අන්න සම්මාදිට්ඨිය. එහෙමනම් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? දන් දීලා වැඩක් නැහැ. ඔය අදහස තියෙන කොච්චරයි ඉන්නවද? දැන් මේ මිත්‍යා දෘෂ්ටිය විස්තර කරනකොටම ඔබට තේරෙයි ඇත්තටම බෞද්ධ කියලා හිටපු කී දෙනෙක් බෞද්ධ නැද්ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. අපිත් හොඳ බෞද්ධයෝ තමයි. අපිත් ඉතින් පරම්පරාගත බෞද්ධයෝ තමයි කියාගෙන හිටපු කී දෙනෙක් නම් මිත්‍යා දෘෂ්ටිකයෝද, කී දෙනෙක් නම් බෞද්ධ නැද්ද කියලා Tamanටම විනිවිද දකින්න පුළුවන් මේ මිත්‍යා දෘෂ්ටිය විස්තර කරලා දුන්නට පස්සේ. පින්වතුනි
යම් කිසි කෙනෙකුට යම් අදහසක් එනවා නම් දන් දීලා වැඩක් නැහැ. දන් දීලා වැඩක් නැහැ කියලා හිතනවා නම් ඒ සිතුවිල්ල ආවද ඒ තමයි නියත මිත්‍යා දෘෂ්ටි. ඊළඟට කෙනෙක් කරන මහා පින්කම් වල විපාකයක් තියෙනවා. කෙනෙක් අප උපස්ථාන කරන මහා පින්කම් කරනවා ඒවැ විපාකයක් ඒ අයට තියෙනවා කියලා පිළිගන්නවා නම් සම්මා දිට්ඨිය. පින්කම් වලට බනිනවා නම් පින්කම් වලට ගරහනවා නම් ඕවා කරලා හරියනවද? ඔය වගේ නිකන් අපරාධ කරලා හරියනවද කියලා පිනට ගරහනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒ නිසා මතක තියාගන්න සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව තේරුම් ගන්න. ඊළඟට කර්මඵල විශ්වාස කිරීම සම්මා දිට්ඨිය. පිනක් කරාට පස්සේ පිනේ විපාකයක් ලැබෙනවා. අකුසල් කරාට පස්සේ අකුසලේ විපාකයක් ලැබෙනවා කියලා කර්මඵල විශ්වාස කරන. ඒක සම්මා දිට්ඨිය. කෙනෙක් මෙලොව කර්මඵල විශ්වාස කරන්නේ නැහැ. අච්චර පව් කරන උන් අර යසාගේට ඉන්නේ. හොඳ කරන මිනිහටම මේ කරදර කිය කර්මඵල විශ්වාස නොකර ඉන්නවා නම් ඒක මිත්‍යා දෘෂ්ටි. එතකොට හිතන්න මේ බෞද්ධ නාමයෙන් ඉන්න බොහෝ දෙනෙක් ඔය කතාව කියනවද නැද්ද? අර පව්කාරයන්ට කෝ විපාක උන්ට හරියනවනේ. මේ හොඳට ඉන්න මිනිස්සුන්ටමනේ කරදර කිය තමන්ගේ පිනට ගරහා කරමින් කර්මඵල විශ්වාස කරන්නේ බොහෝ පිරිසක්. මිත්‍යා දෘෂ්ටි. ඊළඟට මෙලවක් පරලව කියන විශ්වාසය. එතන මෙලවක් ඇත කියලා කියන්නේ මේ ජීවිතේ අපි ඉන්නවා කියලා කොහොමද දන්නව? එතන මෙලවක් තියෙනවා කියලා කියන්නේ පෙර සසරේ ඉපදෙමින් මැරෙමින් කර්මානුරූපීවයි අපි මේ ජීවිතේ ඉපදිලා තියෙන්නේ. මේ ජීවිතේ අපි නෙලාගන්නේ පෙර වපුරපු දේවල්. පෙර සසරේ වපුරපු අස්වැන්න තමයි මේ ජීවිතේ නෙලාගන්නේ. අන්න මෙලව ගැන කර්මානුරූපීව මෙලව ගැන පිළිගන්නවා. සම්මා දිට්ඨිය. කෙනෙක් මෙලව ගැන පිළිගන්නේ නැත්නම් ඒ කියන්නේ සසරේ ඉපදෙමින් මැරෙමින් ඇවිල්ලා කර්මානුරූපීවයි මේ ජීවිතේ ලැබුණේ කියලා පිළිගන්නේ නැත්නම් එයා මිත්‍යා දෘෂ්ටිකේ. පරලොවක් ඇත. පරලොවක් ඇත කියලා එතන පිළිගන්නේ පරලොව ගැන පිළිගන්නවා කියලා කියන්නේ මරණින් මත්තේ අපි රැස් කරගත්ත කර්මයට අනුවයි උපදින්නේ. අපි රැස් කරගත්ත දේවල් කර්මයට අනුව භවපච්චයා ජාති විපාක පිණිස කර්ම හැදුනා නම් කර්මයට අනුව පරලොව මං උපදිනවා කියලා පිළිගන්නවා. අන්න පරලොව පිළිගන්නවා. සම්මා දිට්ඨිය. කෙනෙක් පරලොව පිළිගන්නේ නැත්නම් මිත්‍යා දෘෂ්ටිකෙක්. නමට බෞද්ධ වුණාට මිත්‍යා දෘෂ්ටිකේ. ඊළඟට මවුට සැලකීමේ විපාකයක් ඇත. අම්මට සලකන එක පිනක් කියලා පිළිගන්නවා නම් සම්මා දිට්ඨිය. කෙනෙක් අම්මට සැලකීම පිනක් කියලා පිළිගන්නේ නැත්නම් මිත්‍යා දෘෂ්ටිකේ. පියාට සැලකීමේ විපාකයක් ඇත කියලා පිළිගන්නවා නම් සම්මා දිට්ඨිය. කෙනෙක් පිළිගන්නේ පියාට සැලකලා පිනක් රැස් වෙනවා කියලා පිළිගන්නේ මිත්‍යා දෘෂ්ටි. දෙමව්පියන්ට සලකලා වැඩක් නැහැ කියන දෘෂ්ටිය හිතට තියෙනවා නම් එනවා නම් මිත්‍යා දෘෂ්ටිකයි. ඒ අයගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අයගේ වැරදි තියෙන්න පුළුවන්. නමුත් දෙමව්පියන්ට සැලකීම පිනක්. ඊළඟට ඕපපාතික සත්වයන් ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා නම් සම්මාදිට ඔන්න ඔතන ගොඩක් බෞද්ධයන්ට නමට බෞද්ධ වුණාට බෞද්ධකම නැති වෙලා සම්මාදිට්ඨිය නැති වෙලා යන ප්‍රධානම තැනක් ඔය. ඕපපාතික උපත පිළිගන්නේ මිත්‍යා දෘෂ්ටිකයි. නිරේ නිරිසත්තු පහළ වෙන්නේ ඕපපාතිකව. പ്രേත ලෝකේ പ്രേතයන් පහළ වෙන්නේ ඕපපාතිකව. දෙව්ලොව දෙවියන් පහළ වෙන්නේ ඕපපාතිකව. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් පහළ වෙන්නේ ඕපපාතිකව. එතකොට දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අපායවල් ගැන අපි පිළිගන්නේ නැත්නම් අපි මේ දැකලා පිළිගන්න අවශ්‍ය නැහැ. දැන් කෙනෙක් කියන්න පුළුවන් මම දැක්කොත් විතරයි පිළිගන්නේ. අපි ධර්මයේ තුලින් සම්මාදිට්ඨිය උපදව ගන්න. හැබැයි අපිට ඒ ධර්මයේ දියුණු කරගෙන භාවනා කරගෙන හිත වඩාගෙන යනකොට අපිට මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. එතකොට යම් කිසි කෙනෙක් දිව්‍ය ලෝක අපාය පිළිගන්නේ නැත්නම් එයා මිත්‍යා දෘෂ්ටිකයි. බලන්න බොහෝ බෞද්ධයෝ නමට බෞද්ධ වෙච්ච බොහෝ දෙනෙක් කියනවා ඔය අපාය ඔක්කොම මෙහෙ තියෙන්නේ කියනවා. දිව්‍ය ලෝක අර වාහන වල නැගලා යන්නේ. අර බලාපල්ලා හොඳට කාලා බීලා මාලිගාවල් වගේ ගෙවල් හදාගෙන ඔය ඉන්නේ. ඔය තමයි කියන දෙවිවරු. ඔබ අහලා ඇති ඔය වචනේ කියන බොහෝ දෙනෙක් ඉන්නවා නමට බෞද්ධ වුණාට. මිත්‍යා දෘෂ්ටිකයි. නමට විතරයි බෞද්ධ.
ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා දසවස්තුක සම්මාදිට්ඨියයි නියත මිත්‍යා දෘෂ්ටියයි වෙන් වෙන්නේ තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා නම් සම්මාදිට්ඨිය. පිළිගන්නේ බුදුවරු, පසේ බුදුවරු, රහතන් වහන්සේලා හිත වඩන අය පිළිගන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය. ඒ නිසා හොඳට තේරුම් ගන්න සමහර නමට බෞද්ධ වුණාට අපිත් බෞද්ධ කියාගෙන හිටියට සම්මාදිට්ඨිකද මිත්‍යා දෘෂ්ටිකද කියලා තේරුම් ගන්න පුළුවන් ඔන්න ඔය කරුණු 10 බුදුහාඳුර පෙන්නු. ඒ නිසා මාර්ගඵල ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. මාර්ගඵල ලබන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය මාර්ගඵල. ලෞකික සම්මාදිට්ඨියවත් නැත්නම් ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කොහේ ලබන්නද? ඒ නිසා මතක තියාගන්න තිසරණේ පිහිටන්නත් ලෞකික සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. කර්ම කර්මඵල විශ්වාසය මෙලොව පරලොව ගැන පිළිගැනීම දානී විපාක පින්කම් වල විපාක දෙමව්පියන්ට සැලකීමේ පිනක් ලැබෙනවා මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා ඕපපාතික සත්වයන් ලෝකේ ඉන්නවා තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ලෝකේ ඉන්නවා තුනුරුවන් පිළිගන්නේ නැති මිනිස්සයා කොහෙද තෙරුවන් සරණ යන්නේ? ඒ නිසා පින්වතුනි ඔන්න ඔය ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනා තමයි ඒ තුල පිහිටලා තමයි තිසරණයට එන්නේ. එතන ඉඳන් තමයි යා ධර්ම අවබෝධයේ පිණිස ලෝකෝත්තර සම්මාදිට්ඨිය චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මහන්සි ගන්න. මේ මහන්සි ගන්න කෙනා තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යන්නේ, මාර්ගඵල කරා යන්නේ. ඒ නිසා පින්වතුනි මං හිතන්නේ ඔබට මේ කරුණ වලින් පැහැදිලි වෙන්නේ නැති සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්නේ කොහොමද? සම්මාදිට්ඨිකෙක් වෙන්නේ කොහොමද? ඇත්තටම අපි බෞද්ධද කියලා තමන්ට තමන් ගැන තේරෙන්නේ නැති. ඒ නිසා අපිට වැරදිච්ච තැන් ගොඩාක් තියෙනවා. මේ වැරදිච්ච තැන් සකස් කරගෙන ධර්මයේ කරා යන්න උත්සාහයක් ගන්න මං හිතන්නේ අද ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මම දැක්ක ප්‍රශ්න 80කට එහා තියෙනවා. නමුත් අපිට කාල වේලාවත් එක්ක ප්‍රශ්න 3-4ක් තමයි මම සාකච්ඡා කරේ. මට තිබුණා කෙටියෙන් මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන ඉක්මනින් ප්‍රශ්න කීපයක් අරගෙන කියාගෙන යන්න. නමුත් ඊට වඩා එක ප්‍රශ්නයක් ඇසුරෙන් ගොඩාක් කරුණු එකතු කරලා කියලා දෙනකොට ඒ ප්‍රශ්නයේ ඔස්සේ විශාල පිරිසකට හොඳ දැනුමක්, නිර්වුල් භාවයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ විශේෂයෙන් අපි මේ ධර්ම සාකච්ඡාව සජීවී ආකාරයේ මේ ධර්ම සාකච්ඡාව ඕස්ට්‍රේලියාවේ සිට මේ සිදු කරන්නේ. ඉතින් අපි කල්පනා කරා මේ වෙලාවේ රටේ පවතින තත්ත්වය, ලෝකේ පුරා පවතින තත්ත්වය, මේ වසංගතය බොහෝ පිරිසක් දැන් ගෙවල් වලට වෙලා ඉන්නේ. එකක් කම්මැලිකම, එපා වෙලා කලකිරීම, ජීවිතේ නොඑක් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ඇති, වසංගතයත් එක්ක ආපු මානසික පීඩාවල් ඇති, අසරණකමක් දැනෙනවා. ඒ හැම වෙලාවෙම අපිට පිහිට පිණිස පවතින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා ධර්මයෙන් තොර අපිට පිහිටක් පිළිසරණක් හොයන්න ගියොත් අපි අමාරුයි වැටෙනවා අම්මයි. ඒ නිසා විශේෂයෙන් අපේ රටේ පවා අපිට පේනවා දවසින් දවස අද මේ தත්ත්වය ටිකක් දරුණු අතට හැරීගෙන යනවා. ඉතින් අපි කවුරුත් හදවතින්ම ලෝකේ කොහේ හිටියත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලෝකේ පුරා ලාංකිකයන් ජීවත් වෙනවා. ඉතින් විශේෂයෙන් අද මේ වැඩසටහන පටන් ගන්න ටික වෙලාවකට පෙර එංගලන්තයේ ඉන්න සදහැවතුන් පිරිසක් අපිට කතා කරලා යෝජනාවක් කරලා ලබන සතියේ ඉඳන් සතියක් පුරා වෙසක් පොයේ එනකන් සතියක් ලෝකේ පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයන් බෞද්ධයන් එකතු කරගෙන එකම වෙලාවක ලෝකේ පුරාම ඉන්න පිරිස එකතු කරගෙන බුදු ගුණ සිහිපත් කරමින් බුද්ධානුස්සතිය වඩමින් ලංකාවට බුදු ගුණ වලින් ආශිර්වාද කරමු කියලා ලංකාව අරමුණු කරගෙන මං හිතන්නේ ඒකත් විශාල ශක්තියක් වෙයි, ආශිර්වාදයක් වෙයි අපේ රටට. ඒ නිසා මේ වෙලාවේ ඔබ සිල්වත් වෙන්න, ගුණවත් වෙන්න, මෛත්‍රිය වඩන්න, හැමෝටම මෛත්‍රී වඩන්න, ඔබේ හිත දමනය කරගන්න, හිතේ එන ආවේග යටපත් කරගන්න. ඔබ මෛත්‍රී සහගතව බුදු ගුණ සිහිපත් කරමින්, තුනුරුවන් ගුණ සිහිපත් කරමින් මේ අසීරු කාලය ගත කරන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාට විශේෂයෙන් අද මේ වැඩසටහන අපේ නමින් තියෙන Facebook පිටුව ගලිගමේ ඥානදීප තේරෝ කියන නමෙන් අපේ ආයතනයේ කොළඹ ටෙලිවිෂන් දරුවන් මේ හැමෝම එකතු වෙලා මේ වැඩසටහන් විසුරුවා හරින්න කටයුතු කරනවා. ඒ වගේම YouTube නාලිකාව ඔස්සේ ධර්ම දේශනා විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ඔබට අපේ නමෙන් YouTube නාලිකාවට ඔබ
ඇතුල් වුණොත් ඔබට ධර්ම දේශනා මේ වෙනකොට 700කට වඩා දේශන ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. පසුගිය අවුරුදු ගානෙම අපි කරපු දේශනා. ඉතින් ඒ නිසා බණ අහන්න ඔබට ඕන තරම් සමාජ මාධ්‍ය ඔස්සේ අපි අවස්ථාව සලසලා දීලා තියෙනවා. බණ අහන්න, ධර්මයේ හැසිරෙන්න. ඉතින් මේ තියෙන තාක්ෂණික දේවල් එක්ක අපි ඔබට මේ වැඩසටහන අරගෙන ඉනවා. මම හිතන්නේ ඔබට පේනවා ඇති ඊටාම පැහැදිලිව මේ වැඩසටහන සජීවීව මේ සමාජ මාධ්‍ය ඔස්සේ අපි සිදු කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තවත් පුංචි තාක්ෂණික උපකරණ කීපයක් එක්ක අපි ඉදිරියේ මේ වැඩසටහනත් එක්ක ඔබට සජීවීව ලෝකෙ කොහේ හිටියා සම්බන්ධ වෙලා ඔබේ ප්‍රශ්න යොමු කරන්න. ඒ ඇසුරෙන් අපිට ධර්ම සාකච්ඡාව කරන්න පුළුවන් විදියට අපි ඉදිරි වැඩසටහන අරගෙන එන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටමත් අපේ කලඹ ටෙලිවිෂන් ආයතනයේ හැම දිනාටමත් මේ සදහම් විකාශයේ සියලු දිනාටමත් අපේ Facebook පිටුව YouTube channel එක ඔස්සේ එකතු වෙලා ඉන්න ලක්වාසී ලෝවාසී ලක්ෂ සංඛ්‍යාත හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ ධර්ම සාකච්ඡාවත් ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා හැම දිනාටම. සම්මා සම්බුදු සරණයි.